අයිබෝවන් 6 ශ්‍රේණියේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි දැන් අපි එකතු වෙන්නේ. 4 වෙනි වීඩියෝ එකෙන් අපිට අද කරන්න තියෙන පාඩම අනුපාත කියන පාඩම. හැබැයි අනුපාත කියන පාඩම කරන්න කලින් අපි ගියපාර 3 වෙනි වීඩියෝ එකෙන් කරපු ස්කන්ධය කියන පාඩමේ අභ්‍යාස දෙක ඉස්සෙල්ලාම බලලා ඉන්න ඕනේ. ඒ අභ්‍යාස ටික බලලා තමයි අපි අනුපාත පාඩම පටන් ගන්න. දැන් එහෙනම් ඉස්සෙල්ලාම ටියුට් එක දැන් ළඟට ගන්න පැන්සල් පෙට්ටි ගන්න. පිටු අංක 7 තමයි ස්කන්ධය කියන පාඩම අපි එදා පටන් ගත්තා. ස්කන්ධය කියන පාඩම මේ වෙනකොට උගන්ලා ඉවරයි. සහ උදාහරණ හදලා ඉවරයි. ඔයගොල්ලන්ට ගණන් අභ්‍යාස ටික දුන්නා. ඒ ටික හදන්න හදලා ඇති. ඔයගොල්ලෝ දැන් ඒ ටික බලලා තමයි අපි ඊළඟ පාඩමට යන්නේ. එහෙනම් ඉස්සෙල්ලා පිටු අංක 7 අපිට මොකුත් දෙයක් නැහැ. පිටු අංක 7 අපි සම්පූර්ණයෙන් ඉදා උගන්වන කොටසක් තිබ්බේ. ඒකේ ලියලා නෝට් ලියලා ඉවර කළා. පිටු අංක 8 තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට තිබ්බේ අභ්‍යාසයක්. හරි හැමෝම බලන්න පිටු අංක 8. බලන්න හිස්තැන සම්පූර්ණ කරන්න. මෙන්න කිලෝ එක තියෙනවා ග්‍රෑම් 500 ඒ වෙන අපි දන්නවා කිලෝ එකකට ග්‍රෑම් 500 ගොඩවල් කීයද දෙකයි දෙකේ ඉලක්කම් විතරයි එන්න ඕනේ උත්තරට කියන් යනවා ඊළඟ ග්‍රෑම් ඉලක්කම් දෙක 1 kg ග්‍රෑම් 200 එහෙනම් කිලෝ එකට ග්‍රෑම් 200 ඒවා 1 kg ට 200 ගොඩවල් කියනවා 200යි 400යි 600යි 800යි 1000යි එහෙනම් කීයද 5යි ග්‍රෑම් ඉලක්කම් දෙක එන්නේ 5යි ග්‍රෑම් ඉලක්කම් 3 1 kg ට ග්‍රෑම් 100 ඒවා. ඉතින් අපි බලන්නේ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. දැන් 1000ට 100 කොටවල් 100 200 කියලා ගණන් කරලා බලන්න 10යි. රෝම ඉලක්කම් 4 1 kg ට ග්‍රෑම් 250 ඒවා. දැන් 250 කොටවල් 250යි 500යි 750යි 1000යි. දැන් 250 කොටවල් 4යි. රෝම ඉලක්කම් 5 1 kg ට ග්‍රෑම් 125 ඒවා අපි දන්නවා 250ටම දෙකක් තියෙනවා. එහෙනම් 250ට 2යි. එහෙම කියන්නේ 125යි. තව 125ක් ආවොත් 250යි. තව 125ක් ආවොත් 375යි. තව 125ක් ආවොත් 500යි. තව 125ක් ආවොත් 625යි. තව 125ක් ආවොත් 750යි. තව 125ක් ආවොත් 875යි. තව 125ක් ආවොත් 1000යි. එහෙනම් 1000ට 125 ගොඩවල් 8යි. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මෙහෙම හිතුවෑකින් අපි දන්නවා 1000ට 250 ගොඩවල් නම් 4යි. එහෙමනම් 125 ගොඩවල් ඒ වගේ දෙගුණයක් 8යි. එහෙනම් රෝම ඉලක්කම් 5 එන්නේ 8යි. ඒවල ලේසි. ප්‍රශ්නාංක 2 පහත සඳහන් එක් එක් අවස්ථාවේ හිස්තැනට ගැලපෙන ස්කන්ධයේ ග්‍රෑම් වලින් බලන්න කොහොමද තියෙන්නේ පළවෙනි ගාන කිලෝ එක එයා කියනවා හැදෙන විදිය අපිට 250යි g එකතු කිරීම 100යි g එකතු කිරීම ආයතරයක් 100යි g එකතු කිරීම 50යි g එකතු කිරීම හිස්තැනක් අපිට ඕනේ හිස්තැනට එන ගාන මේක එකතු කරලා බලමු 250යි 100යි 350යි 350යි 100යි 450යි 50යි 500යි එහෙනම් කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් දැනට 500ක් තියෙනවා නම් තව 500ක් ඕනේ. එහෙමනම් හිස්තැනට වෙන්නේ 500යි. රෝම ඉලක්කම් 2 බලන්න 1 kg කියලා තියෙනවා සමානයි කොහොමද වෙන්නේ 150යි g ධන 250යි g ධන 100යි g ආයිසරයක් ඔන්න හිස්තැනක්. බලමු එහෙනම් මේ ටික එකතු කරලා ඊටු ටික අපි දාමු බලන්න. 150යි 250යි කියන්නේ 400යි 400යි 100යි 500යි ආයතරයක් අර උඩ උත්තරේමයි 500 නම් ආයතරයක් ඕන තව 500ක් කිලෝ එක වෙන්න. හරි. ඊළඟට අහනවා මෙන්න රෝම ඉලක්කම් 3 එකක් ලේසි එකක් 1 kg කියන්නේ 4 වරක් කීයේ ගොඩවල් 4ක්. අපි දන්නවා කිලෝ එක කියන්නේ 250 ගොඩවල් 4ක්. එහෙනම් මෙන්න හිස්තැනට වෙන්න ඕනේ 250යි. රෝම ඉලක්කම් 4 1 kg මේක අපිට කලිනුත් හම්බුණා උඩත් 1 kg කියන්නේ කීයේ ගොඩවල් 8ක් දෙනවා අපි දන්නවා 125යි ග්‍රෑම් 125 ගොඩවල් 8ක් ඊළඟට රෝම ඉලක්කම් 5යි වුණා ලේසි කිලෝ 1 kg කියන්නේ රෝම ඉලක්කම් 5 බණ්ඩ දෙක ගුණ කිරීම එහෙනම් අපි දන්නවා කීයේ ගොඩවල් දෙකක්ද 500 ගොඩවල් දෙකක් අන්තිම එක 1 kg කියන්නේ එක්වරක් නම් ඉතින් කීයේ ගොඩක්ද ගන්න වෙන්නේ 1000යි g ගොඩක්. ඔච්චරයි. බලන්න ඒවා නිකන් ඔය ස්කන්ධ අතර සම්බන්ධය දක්වන්නට පොඩි අභ්‍යාසයක්. බලමු ප්‍රශ්නාංක 3ක් ඒ වගේම තමයි මෙන්න අඩු කිරීමක් ග්‍රෑම් 500 හැදෙන්න ඕනේ. මේ කරන්නේ ප්‍රශ්නාංක 3. ඒකේ රෝම ඉලක්කම් එක බලන්න ග්‍රෑම් 500 හැදෙන්න ඕනේ. ඔයාලට තියෙනවා 1 kg ගෙන් අඩු වෙන්න ඕනේ හිස්තැනයි g.
බලන්න අපි දන්නවා කිලෝ එක 500ක් වෙන්න තව 500ක් අඩු වෙනම් අඩු වෙන්න ඕනේ කීයක්ද 500යි g. ඊළඟ එක 250 මෙන්න රෝමි ඉලක්කම් දෙක 250යි g කොහොමද වෙන්න ඕනේ 1 kg ගෙන් අඩු වෙන්න ඕනේ 250 වෙන්නම් 750යි g. නම් උත්තරේ එනවා 1 kg අඩු කිරීම 750යි g. හරි. අංක 4 පහත එක් එක් ස්කන්ධයේ ග්‍රෑම් වලින් බලන්න අංක 4 එයාගේ රෝමි ඉලක්කම් එක තියෙනවා 6යි kg. අපි දන්නවා 1 කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. මොනවා 6ක් කියන්නේ 6000යි g. හරි හරි දාගන්න පුළුවන් කරලා තියෙන අයට රෝමි ඉලක්කම් දෙක 2යි kg 500යි g මේ 2යි kg 500යි g. එහෙනම් අපි දන්නවා කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. දෙකක් කියන්නේ 2000ක් 2500යි කීයද වෙන්නේ 2500යි g. රෝමි ඉලක්කම් 3 තියෙනවා අපිට 4යි kg බලන්න 4යි kg 150යි g. ඉතින් අපි දන්නවා කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් 4ක් කියන්නේ 4000ක් 4000යි 150යි කීයද වෙන්නේ 4150යි. ඊළඟ රෝමි ඉලක්කම් යට තියෙන්නේ රෝමි ඉලක්කම් 4 වැඩිලා තියෙන දෙක මම හිතන්නේ 1යි kg 25යි g තියෙනවා. හරියට බලනවා කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් එකක් කියන්නේ 1000යි 1000යි 25යි 1025යි. එහෙනම් උත්තරේ එනවා 1025යි g. ඊළඟ එක 15යි kg 202යි g මෙන්න 15යි kg 202යි g. අපි දන්නවා කිලෝ එකක් කියන්නේ 1000ක්. එහෙනම් 15ක් කියන්නේ 15000ක් 15000යි 202යි කියන්නේ 15202යි g. මෙන්න එන අන්තිම එක 6යි kg 666යි g. බලන්න කිලෝ එකක් කියන්නේ 1000ක් 6ක් කියන්නේ 6000ක් 6000යි 666යි කියන්නේ 6666යි g. ඒ තියෙන්නේ ප්‍රශ්නාංක 4. හරි ඕක තමයි ඔයාලට දීප පළවෙනි අභ්‍යාසය. අඩුපාඩුවක් තියෙනවා ඉක්මනට හදාගන්න පුළුවන්. පළවෙනි අභ්‍යාසයේ මම කරනවා එහෙනම් දැන් ඉන්න අභ්‍යාසය 2 ඊළඟට අපි අභ්‍යාසය 2 ඒ කියන්නේ පිටු අංක 9 ස්කන්ධ එකතු කිරීම කියන එකේ උඩම තියෙන උදාහරණ 4ක් අපි හදලා පෙන්නනවා මේ විදිහට තමයි කරන්න කියලා. හරි දැන් ඉතින් ඔයාගේ අභ්‍යාස 2 ගණන් ටික අපි හදන්න යන්නේ. බලන්න අභ්‍යාස 2 පළවෙනි ගාන මෙන්න පළවෙනි ගාන kg g කියලා මම කිව්වොත් 2යි kg 750යි g ට එකතු වෙන්න ඕනේ 1යි kg 250යි g. ඕක තමයි පළවෙනි ගාන. මම ගාන ටික ඉස්සරහ ලියන් ඉන්නම්. දෙවෙනි ගාන තියෙනවා මෙන්න kg g 3යි kg 65යි g තියෙනවා. එකතු වෙන්න ඕනේ 2යි kg 150යි g. ඔය තමයි දෙවෙනි ගාන. තුන්වෙනි ගාන තියෙනවා මෙන්න kg g කියලා ගත්තොත් කීයයි kgද 5යි kg 623යි g එකතු වෙන්න ඕනේ 3යි kg 750යි g. ඒ තමයි තුන්වෙනි ගාන. බලවත් හතරවෙනි ගානට ගිහලා මෙන්න හතරවෙනි ගාන kg g කියලා තියෙනවා 3යි kg 150යි g ට එකතු වෙන්න ඕනේ 2යි kg 750යි g. එයාට එකතු වෙන්න ඕනේ 1යි kg 400යි g.
පස්වෙනි ගාන මෙන්න පස්වෙනි ගාන kg g කියලා මම ගත්තොත් kg g වෙන්න ඕනේ 1 kg 75 g ට එකතු වෙන්න ඕනේ 2 kg 250 g එයාට ආයෙ එකතු වෙන්න ඕනේ 1 kg 800 g ප්‍රශ්නාංක 6 මෙන්න kg g කියලා මම ගත්තොත් 1 kg 50 g ට එකතු වෙන්න ඕනේ 2 kg 250 g එයාට ආයි එකතු වෙන්න ඕනේ 1 kg 850 g ඔය ගණන් හය තමයි අපිට ඉස්සල්ලාම තියෙන්නේ බලමු එහෙනම් කෙලවරේ ඉඳන් තමයි අපි එකතු කරන්න පටන් ගන්න මෙන්න එහෙනම් මම පටන් ගන්නවා 0.0.0යි 5යි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 7යි 2යි 9යි මේ 1යි 10න් බිඳුව දානවා ආයි එකක් ඉතුරුයි 4යි එහෙනම් උත්තරේ එනවා කිලෝ 4යි 4යි kg හරි මං එහා එකට ගියොත් ඔයාලට පැටලෙනවා නම් මෙතනට බිඳුව දාගත්තා 65 වෙනසක් වෙන්නේ නැහැ එතකොට 5යි බිඳුවයි 5යි 6යි 5යි 11න් එක දානවා එකක් ඉතුරුයි ඒ 1යි මේ 1යි 2යි 3යි 2යි 5යි එහෙනම් 5යි kg 215යි g ඊළඟට ගියොත් 3යි බිඳුවයි 3යි 5යි 2යි 7යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 3යි 5යි 8යි අර 1යි කීයද වෙන්නේ 9යි ඊළඟ ගන්නවම ගියොත් කෙලවර මෙන්න බිඳුවයි 5යි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 4යි 12යි අර 1යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 3යි 2යි 5යි 1යි 6යි 1යි උත්තරේ එනවා 7යි එහෙනම් උත්තරේ එනවා 7යි kg 300යි g මෙන්න ඊළඟ ගන්න 5යි බිඳු බිඳු කියන්නේ 5මයි 7යි 5යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 8යි 2යි 10යි අර 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 1යි 4යි අර ආපු 1යි කීයද වෙන්නේ 5යි එහෙනම් උත්තරේ එනවා 5යි kg 125යි g අන්තිම ගානට මම ගියොත් මෙතනට කැමති නම් බිඳුව දාන්න නැත්නම් කොහොම තියන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්න බිඳු බිඳු බිඳුමයි 5යි 5යි 10යි 10යි 5යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 8යි 2යි 10යි අර 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 1යි 4යි අර ආපු 1යි කීයද වෙන්නේ 5යි නම් උත්තරේ එනවා 5යි kg 150යි g ඔය තමයි පළවෙනි ගණන් 6 එකතු කරන එකේ අඩුපාඩුවක් තියනවා ඉක්මනට හදන්න අඩුපාඩු තියෙනවා නම් හොඳ නෑ හැබැයි හේතුව ඕක පොඩි කාලේ ඉඳන්ම කරන ඒවා විනාඩියක් තියන්නම් ඉක්මනට හරි බලමු එයාගේ අර වාක්‍ය වලින් තියෙන වගේ ගාන මම කිව්වා මේවට වගන්ති තුනක් ලියන්න ඕනේ නැහැ. උතනම යට හදලා එකතු කරලා හෝ අඩු කරලා හෝ ඒ කරන්න තියෙන එක කරලා පෙන්නලා එක වාක්‍යයක් එක්ක උත්තරේ ලියවනම් හරි. බලමු මොකද්ද කියන්නේ කියලා. 9 වෙනි පිටුවේ යටම ගාන. හිස් ගෑස් සිලින්ඩරයක ස්කන්ධය 3යි kg 750යි g වේ. හරි. එහි 12යි kg 500යි g ගෑස් පුරවා ඇත. ගෑස් සහිත සිලින්ඩරයේ ස්කන්ධයක් තේරෙන්න ඕනේ. දැන් ගෑස් සහිත සිලින්ඩරය කිව්වහම ගෑස් වල ස්කන්ධයයි සිලින්ඩරයේ ස්කන්ධයයි දෙකම එකතු වෙන්න. හරි මෙන්න මම කරනවා තුන්වෙනි ගාන බලන්න kg g කියලා මම ගත්තොත් මෙන්න kg මෙන්න g. කීයද තියෙන්නේ 3යි kg 750යි g ට එකතු වෙන්න ඕනේ 12යි kg 500යි g.
ඕකනේ වෙන්න ඕනේ. වෙන්නේ එහෙනම් කෙලවරේ ඉඳන් 0.0.0යි 5.5යි 7යි 5යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 3යි 2යි 5යි අර 1යි 6යි මේ 1යි නම් උත්තරේ එනවා 16යි kg 250යි. ඉස්සරහ වාක්‍යයක් එක්කම ලියන්න. මොකද්ද? මුළු ස්කන්ධේ ඒ ඇති මහ ලොකු වාක්‍යයක් ඕනේ නැහැ. මුළු ස්කන්ධේ කවුරු හරි ලිව්වා නම් ගෑස් සහිතව මුළු සිලින්ඩරයසන් කමන්නේ මේ මං කියන වාක්‍යෙම ඕනේ නැහැ. අර අහන එකට පොඩි අදහසක් බලන්න කියලා ආවනම් අය නම් උත්තරේ එනවා 16යි kg 250යි. ඉතින් ඔන්න ස්කන්ධයේ එකතු කිරීම යටතේ ඔයාලා තිබ්බ අභ්‍යාස ටික. ගණන් ඔක්කොම 7ක් තියෙනවා. බලන්න එකක්වත් අමාරු ඒවා නෙමෙයි. ඉතින් ඕක තමයි අපි එදා ස්කන්ධය පාඩම මුලින්ම ස්කන්ධ එක්ක පරිවර්තන ඒකට දාලා අභ්‍යාස දැන් බලලා ඉවරයි. ඊළඟට ස්කන්ධ මෙන්න එකතු කිරීම මෙන්න ඒකට දාලා අභ්‍යාස දැන් බලලා ඉවරයි. දැන් අපි යන්නේ අපේ ස්කන්ධ පාඩමේ අවසාන කොට එදා කරපු කොටස මොකද්ද? ස්කන්ධ වෙනුම් අඩු කිරීම කියන එක. ඒකේ අභ්‍යාස තමයි දැන් අපි බලන්න හදන්නේ. දැන් පිටු අංක 9 අභ්‍යාස ඉවරයි. එන්න ඕනේ හැමෝම පිටු අංක 10ට. මේක හරි මම දැන් වෙලා තිබ්බ හින්දා මේක මකනවා. පිටු අංක 10 අභ්‍යාස සාකච්ඡා කරන්න. හරි. බලන්න පිටු අංක 10. රෝමි ඉලක්කම් එක බලමු. පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් එක කොහොමද තියෙන්නේ? මෙන්න kg මෙන්න g තියෙනවා 3යි kg 200යි g ට අඩු වෙන්න ඕනේ 1යි kg 100යි g. හරි. දේශි ගානක් ඔන්න පළවෙනි ගාන. රෝමි ඉලක්කම් 2 ඔයාලට තියෙනවා kg g වලින් 2යි kg 750යි g ගෙන් අඩු වෙන්න ඕනේ කිලෝ ගානක් නෑ. ඔන්නම් බිංදු දාගන්න. නැදත් කමක් නෑ. 500යි g. හරි. රෝමි ඉලක්කම් 3 kg g කියලා තියෙනවා 4යි kg ග්‍රෑම් ගානක් නෑ. අඩු වෙන්න ඕනේ 2යි kg 500යි g. ඒ රෝමි ඉලක්කම් 3. බලන්න රෝමි ඉලක්කම් 4 අපිට තියෙනවා 8 kg g කියලා ගත්තාම මෙන්න kg මෙන්න g 3යි kg 250යි g ගෙන් අඩු වෙන්න ඕනේ 1යි kg 500යි g. 5 kg g කියලා තියෙනවා 4යි kg 0.50යි g ගෙන් අඩු වෙන්න ඕනේ 2යි kg 200යි g. 6 kg g කියලා තියෙනවා 6යි kg 0.25යි g ගෙන් අඩු වෙන්න ඕනේ 2යි kg 250යි g. හරි. බලන්න එහෙනම් කෙලවරේ ඉඳන් පටන් ගමු අඩු ගානේ නම් මෙතනින් පටන් ගමු. බලන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි දෙකෙන් එකක් එකයි. දැන් මෙතන තියෙන 3යි 3න් එකක් දෙකයි. බලන්න එහා පැත්තෙන් ගන්නවත් මොකුත් උන්නේ නැහැ. නිකම් උත්තරේ ආව 2යි kg 100යි g. හරි. බලන්න එහෙනම් මේ ග්‍රෑම් ගාන මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. බිඳුවක් දාගත්තට දැන් දාන්න ඕනේ කියලා අනිවාර්යයක් නැහැ. බිඳුවක් දාගත්තම අපිට වරදින්නේ නැහැ. හරි. බලන්න එහෙනම් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් බිඳුවක් 5යි 7න් 5ක් 2යි 2න් බිඳුවක් 2යි නම් උත්තරේ එනවා 2යි kg 250යි. දැන් ඊළඟ ගන්න මෙන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් 5ක් බෑ එකක් ගත්තාම 10න් 5ක් 5යි. දැන් මෙතන තියෙන 3 3න් 2ක් ගියාම කීයද වෙන්නේ? එහෙනම් උත්තරේ එනවා 1යි kg 500යි g. යන් රෝමි ඉලක්කම් 4 මෙන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් බිඳුවක් 5යි 2න් 5ක් බෑ එකක් ගත්තාම 12න් 5ක් 7යි. දැන් මෙතන තියෙන්නේ 2 එකක් ගත්තානේ 2න් එකක් 1යි. නම් උත්තරේ එනවා 1යි kg 750යි g. යනවා මම ඊළඟ ගන්න මෙන්න කෙලවරේ ඉඳන් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි හරි 5න් බිඳුවක් 5යි හරි බිඳුවෙන් දෙකක් බෑ එකක් ගත්තාම 10න් දෙකක් 8යි. මෙතන දැන් 3 3න් දෙකක් කීයද වෙන්නේ 1යි. අවසාන ගානකේ ඉන්න 5න් බිඳුවක් පුළුවන් 5න් බිඳුවක් 5යි 2න් 5ක් බෑ. නම් මෙහින් ගන්න වෙනවා හැබැයි ගන්න මෙයා ළඟත් නැහැ. එහෙනම් මෙතන ඉඳන් අරන් එතකොට මෙයා 10 වුණා. එයාගෙන් ගත්තහම මෙයා 9 වුණා. මෙයාට එක ආවම 12 වුණා. දැන් එහෙනම් මෙතන 12යි 12න් 5ක් 7යි. දැන් මෙතන හැබැයි 10ම නෑ තියෙන්නේ 9යි. ඇයි එතන එකක් මෙයාට ගත්ත හින්දා 9න් දෙකක් ගිහාම 7යි.
මෙතන තියෙන දැන් 5. 5න් 2ක් ගියා 3යි. එහෙනම් උත්තර එනවා 3යි kg 775යි. ඔය තමයි අඩු කිරීමේ ගණන් 6. හරි අනිත් එකක් බලලා ඉන්නු අපි. කිලෝග්‍රෑම් 3ක කොස් ගෙඩියක් කපා අහන්න. කිලෝග්‍රෑම් 3ක කොස් ගෙඩියක් කපා ලබාගත් මදුළු වල ස්කන්ධයේ 1 kg 650යි ජීවේ. කපා ඉවත් කළ කොටස නම් කපා ඉවත් කළ කියන්නේ මුළු කොටසෙන් ඒ ගත්ත කොටස අඩු වෙන්න ඉබේ. මෙන්න kg g කියලා දාලායි මම පෙන්නන්නේ. මට වාක්‍ය ගොඩක් ඕනේ නැහැ. මෙන්න kg g. මට තියෙනවා කොස් ගෙඩිය මුළු ස්කන්ධේ 3යි kg. ඒ කියන්නේ ග්‍රෑම් ගාණක් නැහැ. මේකෙන් අඩු වෙන්න ඕනේ. මදුළු වල ස්කන්ධය ඔයාලට කියන්නේ 1 kg 650යි. ඉතින් ඊටු ටික තමයි එතකොට තේරෙන්න ඕනේ කපලා අයින් කරලා තියෙන. දැන් බලමු අඩු කරලා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් 5ක් මේ පෙලක් අය දානවා බිඳුවෙන් 5ක් 5යි. යා 5 තමයි. හැබැයි බිඳුවෙන් 5ක් අඩු කරන්න වෙන මෙහෙන් ගන්න. එතකොට මෙයා 10 වෙනවා. ඉතින් ගත්තාම මෙයා 10යි මෙයා 9යි. දැන් 10න් 5ක් 5යි. ඉතින් මෙතන දැන් තියෙන්නේ 9. 9න් 6ක් 3යි. මෙතන දැන් තියෙන 2 දෙකෙන් එකක් 1යි. එහෙනම් මෙන්න කපා ඉවත් කළ ස්කන්ධය. යටින් වාක්‍යයක් ලියන්න. මේ වාගන්ති ගණන්නේ මොකද්ද? කපා ඉවත් කළ ස්කන්ධය. මේ මං කියන එකම ඕනේ නැහැ. නැත්තම් මදුළු හරි ඉතිරි ස්කන්ධය. නැත්නම් ඉතිරි ස්කන්ධය එහෙම කමන්නේ නැහැ. කපා ඉවත් කළ ස්කන්ධය කියලා මම ලියනවා. උත්තරේ එනවා 1 kg 350යි. ඒ දෙවෙනි ගාන. බලමු තුන්වෙනි ගානත්. තුන්වෙනි ගානත් බලලා මෙන්න ඊට පස්සේ විනාඩි දෙකක් තුනක් දෙන්නම් මේක අඩුපාඩුවක් වෙනවා ඔයාලට හදාගන්න. දැන් බලලා ඉන්න. විලංසලක තිබූ 12 kg 750යි දීක පරිප්පු තොගයකින් දවස අවසානයේ ඉතිරි වී තිබුණේ 8 kg 250යි ගීකි. හරි. දවස තුල විකුණන ලද පරිප්පු ප්‍රමාණයේ ස්කයන අපි දැනගන්න ඕනේ. තිබ්බ මුළු ප්‍රමාණයෙන් දැනට ඉතිරි ප්‍රමාණය අඩු කළා නම් අර අයින් වුණ ප්‍රමාණය නැත්නම් විකුණු ප්‍රමාණය යට එනවා. එහෙනම් මෙන්න මම කරනවා kg g කියලා ගත්තොත් මුළු ඔක්කොම තියෙනවා 12 kg 750යි g. ඒකෙන් අඩු වෙන්න ඕනේ 8 kg 250යි. ඔය අඩු කිරීම වුණා නම් හරි බලන්න. එහෙනම් කෙලවරේ ඉඳන් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 7න් 2ක් ගියාම 5යි 2න් 8ක් බෑ එකක් ගත්තාම 12න් 8ක් 4යි. එහෙනම් උත්තරේ එනවා 4යි kg 500යි. ඔයාගෙන් අහන්නේ මොකක්ද? විකුණන ලද ප්‍රමාණය. මේ ඉන්නේ විකුණු ප්‍රමාණය. ලියන්න අන්තිමට වාක්‍යයක්. විකුණු පරිප්පු ප්‍රමාණය කීයද? 4යි kg 500යි. හරි ඔය තමයි ස්කන්ධය අඩු කිරීමේ අභ්‍යාසය. අඩුපාඩුවක් වෙනවා ඉක්මනට හදා ගන්න පුළුවන්. එමනම් ස්කන්ධය කියන පාඩමේ ඔය ටික තමයි දැනගන්න ඕනේ. මේකට දාලා තියෙන අච්චුපති අභ්‍යාස සියල්ල මේ ටියුට් එකේ තියෙනවා. ඒක උතනින් එහාට ආයි දෙයක් ඔයා දැනගන්න ඕනේ නැහැ. ඔය ටික හරියටම පුළුවන් කියන්නේ ස්කන්ධය පාඩම සම්පූර්ණයෙන් පුළුවන්. පළවෙනියට මේ කියන්නේ ස්කන්ධය කියන්නේ මොකක්ද සහ ස්කන්ධයමයි ඒකක අතර සම්බන්ධය. ඒකෙන් අභ්‍යාසාංක 1 කළා. ඊට පස්සේ අභ්‍යාසාංක 2ට අදාළව තිබි ස්කන්ධ බිඳුම් එකතු කිරීම කියන එක. ඊළඟට අභ්‍යාසාංක 3ට අදාළව තිබි ස්කන්ධ බිඳුම් අඩු කිරීම කියන එක. හරි ඒ ටික තමයි ඔයා ස්කන්ධයේ පාඩමේ දැනගන්න ඕනේ. දැන්
අපි යනවා අපේ මේ ටියුට් එකේ අන්තිම පාඩමට. මේක ටිකක් ලොකු පාඩමක් ඉඳලා මේක වීඩියෝස් දෙකකින් කරන්නේ. අද මේකේ මුල් කොටස කරනවා සහ ඊළඟ වීඩියෝ එකේ අනුපාතික කියන කොටස කරලා ඉවර කරනවා. එතකොට මේ ටියුට් එක ඉවරයි. අපි බලමු එහෙනම්. දැන් අපි යනවා අපේ අද පාඩම අනුපාත. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ අනුපාත කියන එක මීට කලින් ඕගොල්ලෝ අහලා නැහැ. 6 වසරේදී 5 වසරේදී අහලා නැහැ මේවා. මේ 6 ේදී අලුතෙන් ඉගෙන ගන්න දෙයක්. මොකද්ද මේ අනුපාතයක් කියන්නේ කියලා කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. මෙහෙම කියන්නම් අනුපාතයක් කියන්නේ මොනවා හරි රාශි කිහිපයක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධයක්. එතකොට රාශි කියන්නේ එක එක දේවල්. ඔයාට මම කියනවා මෙහෙම. ඔය බදාම ඔයා මේ දින බදාම එකක් දානවා නම් මේ ගෙවල් කපරාරු කරන්න එම. දන්නවා ඒකට දානවා සිමෙන්ති සහ වැලි. ඒකට ඒවා අපිට ඕන ප්‍රමාණ වලට දාලා බෑ. සිමෙන්ති මෙච්චරකට වැලි මෙච්චරක් දානවා. අන්න ඒ වගේ අර ඒකම සිමෙන්ති සහ වැලි අතර අනුපාතයක් තියෙනවා. සිමෙන්ති බාල්දි දෙකකට වැලි බාල්දි 5යි නම් 2:5. අන්න එහෙම තමයි අපි අනුපාතයක් කියන්නේ ඉස්සල්ලාම රාශි කිහිපයක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධයක්. එතකොට ඒ අර කියන්නේ අනුපාතයක් 2:3යි. අන්න එහෙම. හරි අපි ඒක බලමු. ඉස්සල්ලාම එනම් අනුපාතයක් කියන්නේ මෙතනින් ඒක ලියාගෙන මේ අනුපාත කියන එකේ මේ කඩිගිරි 3ක් තියනවා දාලා එතන උඩින්ම ලියන්න පටන් ගන්න මෙහෙම. උඩින්ම ලියන්න මෙහෙම. උඩින්ම ලියන්න. රාශි කිහිපයක් අතර රාශි කියන්නේ දේවල් වගේ තමයි ඈ. රාශි කිහිපයක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධයක් අනුපාතයක් ලෙස හඳුන්වයි. අනුපාතයක් ලෙස හඳුන්වයි. එතකොට මේ සංඛ්‍යාත්මක කියන්නේ ප්‍රමාණ තියෙන්න ඕනේ. ප්‍රමාණ නැතුව අපිට අනුපාත කියන්න බෑ. ඉතින් අන්න ඒ වගේ එකකට තමයි අපි අනුපාතයක් කියන්නේ. මෙන්න මේ උදාහරණ කියලා එක කියන පටන් ගන්න විතරයි තියෙන එක වැදිලා නේද? ඒක ඔයගොල්ලෝ ලියන්න ඕනේ දැන් මම කියන එක. බදාම් මිශ්‍රණයක කියලා තියෙනවානේ. ඒක ලියන්න ඉස්සරහට බදාම් මිශ්‍රණය. ඒක ලියලා දෙනවා. ඒක ඉස්සරහට ලියන්න. බදාම් මිශ්‍රණයක සිමෙන්ති සහ වැලි අතර අනුපාතය හරිද? අන්න එහෙම. දැන් මම මෙහෙම කිව්වොත් ඉතින් එතන ප්‍රමාණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිමෙන්ති බාල්දි දෙකකට වැලි බාල්දි 5යි නම් අපි අනුපාත කියනවා 2:5 මෙන්න. ඒක ඇති. දැන් අපි මෙන්න යනවා අනුපාත කියවන ආකාරය ඉගෙන ගන්න. අනුපාතයක් කියන්නේ මෙන්න මේමයි ඉස්සල්ලාම දැනගන්න. මෙන්න මේක මේ 32 තමයි. මේ 32ක් තියනවා මෙහෙම. මේකට තමයි අපි කියන්නේ අනුපාත ලකුණ කියලා. මොකක්ද කියන්නේ? අනුපාත ලකුණ. මේ රවුමනේ මේ 32කට. එතකොට මෙන්න ඔයාලට ඊළඟට තියෙනවා අනුපාත කියවන ආකාරය කියන උදාහරණ තුනක්. අහගන්න ඕක තමයි ඉස්සෙල්ලාම ඔයා දැනගන්න ඕන කාරණේ. මෙන්න මෙහෙම තියෙනවා. මේක කියවන්නේ කොහොමද? කියන්නේ මෙන්න මේකයි. මේකට අපි කියන්නේ අණු කියලා. අනුපාත නෙමෙයි අණු. එහෙනම් මෙන්න අපි කියනවා මේක 2:3. මොකක්ද එනම් කියන්නේ 2:3. එතකොට අපි දැනගන්න ඕනේ 2:3 අනුපාතයට මේ කියන්නේ. එහෙනම් මෙන්න මේක දැනගන්න මේ 32 කියන්නේ අනුපාත ලකුණ. ඒක කියවන්නේ අන්න 2:3. හරි මම කිව්වොත් මගේ උදාහරණ දෙකට මෙන්න මගේ උදාහරණාංක 2. 5 අන්න අපේ ලකුණ තියෙනවා. මට දැන් ඕගොල්ලන් නිකම්ම කිව්වා. ඒක මොකද්ද මේ 5:4. මෙන්න එහෙනම් 5:4. 94 එහෙම නෙමෙයි. 94. ඊළඟට ඔයාට තියෙනවා ඝන ඉලක්කම ලියන්න. ඔයාට සිංහලෙන් දෙනවා 6:5. 6:5. එහෙනම් අපි ලියමු 6 කියන්නේ ලකුණ 5. ඉතින් ඕක තමයි මේ අනුපාතයක් කියවන ආකාරය කියන්නේ. හරි
ඒක දැන් හැමෝටම පුළුවන්. එහෙනම් මෙන්න ඉස්සල්ලා මේක ලස්සනට දාගන්න. කඩේ තුනේ තියෙනවා. එහෙනම් දැන් අනුපාතයක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා. අනුපාතයක් කියවන ආකාරය දන්නවා. ඔය දෙක තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. හරි දැන් එන්න අභ්‍යාසාංක 1 කියා දෙනවා. ඒ අභ්‍යාසාංක 2 කියා දෙනවා. මෙන්න මෙතන එක 1 කමන්නේ බලන්න මෙන්න පහත දැක්වෙන වගන්ති වලින් අනුපාතයක් දැක්වෙන වගන්ති තෝරා මෙහෙම කරන්න. අනුපාතයක් නම් ඒකට හරි ලකුණක් දාන්න. අනුපාතයක් නෙමෙයි නම් වැරදි ලකුණක් දාන්න. මොකද වෙන්නේ? ඕන අනුපාතයක් නම් ඒ ප්‍රමාණ අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. බලමු මෙන්න පළවෙනි එක. කිරිතේ සෑදීමට පිටි තේ හැඳි 3කට සීනි තේ හැඳි 2ක්. අන්න ප්‍රමාණ තියෙනවා. එහෙනම් ඒක අනුපාතයක් වේ. එහෙනම් හරියක් දාන්න පුළුවන්. ඊළඟ එක කියනවා සරත්ට වඩා සුනිල් උසයි. බලන්න ඒ උසක් කිව්වට ප්‍රමාණයක් නැහැ. එහෙනම් ඒක අනුපාතයක් වෙන්නේ නැහැ. ඉස්සරහින් වැරද්දක් දාන්න පුළුවන්. එහෙනම් ඒක දැන් කරන්නේ නැහැ. පස්සේ කරන්න මේකද වීඩියෝ එකේ ඕන නම් ඒක දැන් පළවෙනි එක පැහැදිලි. බලන්න රෝමිලක්කම් 3ක්. ඍජුකෝණාශ්‍රාකාර ඉඩමේ පළල මිටර 80ක්ද දිග 117යි. අන්න පළලේ ප්‍රමාණයක් තියෙනවා දිගේ ප්‍රමාණයක් තියෙනවා අනුපාතයක් විදිහට අපිට දාන්න පුළුවන්. මොකද්ද? ප්‍රමාණ අතර සම්බන්ධය. හරි. එහෙනම් හරි. එහෙනම් දැන් නෙමෙයි කරන්නේ අනුපාතයක්ද නැත්නම් මෙහෙම කරමු. විනාඩි 2ක් දෙන්නම්. හරි වැරදි මේ දැම්ම දාන්න ඕක මම උත්තරට කියනවා. මේ දැම්ම දාන්න. අනුපාතයක් නම් ඉස්සරහින් හරිය දාන්න. අනුපාතයක් නෙමෙයි නම් වැරදි දාන්න. විනාඩියයි යන්නේ හැමෝටම. දැන් කරන්න. මේ දැන් හරි වෙලා ඇති. බලමු ටක් ගාලා හරි වෙලයි දාන්න ඉතින් වෙන්න පළවෙනි එක. කිරිතේ සෑදීමට පිටි තේ හැඳි 3කට සීනි තේ හැඳි 2ක්. හරිනේ ප්‍රමාණ තියෙනවා. එහෙනම් අනුපාතයක් ඉස්සරහින් හරි ලකුණක් දැම්මම නම් හරි.
රෝම ඉලක්කම් 2 සුනිල්ට සරත්ට වඩා සුනිල් උසයි. බලන්න ප්‍රමාණයක් නැහැ. ප්‍රමාණ අතර සම්බන්ධයක් නෙමෙයි. අනුපාතයක් නෙමෙයි. වැරදි ලකුණක් දාන්නයි ඕනේ. රෝම ඉලක්කම් 3 ත්‍රිජිකෝණාස්ත්‍රාකාර ඉඩමේ පළල මිට 80ක්ද දිග 117ක්ද යන්න ප්‍රමාණ තියෙනවා. එහෙනම් අනුපාතයක් හරියට දාන්නයි ඕනේ. රෝම ඉලක්කම් 4 කේක් සෑදීමේදී පිටිග්‍රෑම් 500ට සීනි 250ක් අවශ්‍ය වෙනවා. හරි ප්‍රමාණ තියෙනම් හරියක් දාන්න. ඇයි අනුපාතයක් විදියට දාන්න පුළුවන් අනුපාතයක් වෙනවා. 5 ගණිත විෂයට මනිකට වඩා රවි ලකුණු ගත්තේ වැඩිපුර ගත්තා කියන ප්‍රමාණයක් නෑ. ප්‍රමාණ අතර සම්බන්ධයක් නෙමෙයි. නම් අනුපාතයක් නෙමෙයි වැරදි වෙන්න ඕනේ. ඉතින් හරි. හැමෝටම කියනම් පළවෙනි කාරණේ දැන් අනුපාතයක් කියන එක තේරුම් ගන්න ඕනේ හින්දායි මේ වෙලාවම අභ්‍යාසය කළේ. ඊළඟ එකත් අපි මේ වෙලාවෙන් කරලා දානවා. මොකද මෙයාට වෙලා යන්නේ නැති හින්දා. එන්න පිටු අංක 12. එන්න පිටු අංක 12. බලන්න. පහත එක් එක් අනුපාතයේ කියවන ආකාරය මෙතනින් පොඩියට තමයි ලියන්න වෙන්නේ හේතුව මේ ඉඩ තියාලා අඩුයි නේද? මෙතනින් ඔයාලට පොඩියට මොකද්ද මේ සිංහලෙන් ලියන්න මොකද්ද? 1.2 එච්චරයි. කියවන ආකාරයට උදාහරණ කිව්වේ 1.2. එන අන්තිමේ කොන්නා කිව්වා 9.13 යන ටක් ගාලා සිංහලෙන් අනුපාත පහ ඉක්මනට ලියා දාන්න. මෙතන යටින්ම ලියා දාන්න පොඩි ඉක්මනට. අර ඊළඟට චුට්ටයිද ඊළඟට මෙන්න පහළ දැක්වෙන එක් එක් අනුපාතයේ සංකේත රෙන්න පළවෙනි එක තියෙනවා 1.3. එහෙනම් ඒක ඉස්සර හැම ලියමු. අපි 1.3. එච්චරයි. ඊළඟ එක රෝම ඉලක්කම් 2 2.97 2.9 කියන ලකුණ පුළුවන් නේ කරන්න. එහෙනම් මේ වෙලාවෙම පිටු අංක 12 උඩ තියෙන එක අර ඉස්සල්ලාම සිංහලෙන් ලියන්න 1.2 2.3 ඒ විදිහට පහ ලියන්න. ඊළඟට මේක ඉලක්කමෙන් ලියන්න. විනාඩි ගොඩක් වෙලා යන්නේ නැහැ. විනාඩි 3ක් විතර වගේ දෙන්නා ඉක්මනට ඉවර කරන්න.
බලන්න එහෙනම් දැන් වෙලා ගච්චි 12 වෙනි පිටේ උඩම තියෙන එක බලන්න නේද ඉලක්කමෙන් තියෙන අනුපාත දෙක අපිට අකුරෙන් ලියන්න තියෙන පළවෙනි එක 1/3 ලියලා නම් හරි ගා ගන්න පුළුවන් 1/3 දෙවෙනි එක 2/3 පළවෙනි එක 1/2 3 නෙමෙයි දෙන්නේ පළවෙනි එක 1/2 දෙවෙනි එක 2/3 තුන්වෙනි එක 10/8 හතරවෙනි එක 8/7 පස්වෙනි එක 9/13 බලන්න නිකම්ම ලේසි වැඩක් අමාරු එකක් නෙමෙයි ඊළඟට තියෙනවා පහත දැක්වෙන එක් අනුපාත සංකේත ඇතුලෙන් දක්වන්න බලන්න සංකේත එක්ක උන පළවෙනි එක තියෙනවා 1/3 මේ තියෙන්නේ 1/3 ඉස්සරහන් ලියුවා නම් හරි 1/3 රෝම ඉලක්කම් දෙක ඔයාලට තියෙනවා 2/7 මෙන්න 2/7 2/7 රෝම ඉලක්කම් 3 ඔයාලට තියෙනවා 3/15 3/15 රෝම ඉලක්කම් 4 ඔයාලට තියෙනවා 8/1 8/1 රෝම ඉලක්කම් 5 ඔයාලට තියෙනවා 1/1 1/1 බලන්න ඉතින් නිකම්ම අපිට ඒක දාගන්නයි තියෙන්නේ. ඔන්න අනුපාතවල පළවෙනි කොටස උගන්වලා අභ්‍යාස කරලා ඔක්කොමත් එක්කම ඉවරයි. හරිද? ඒක ඔයාලට වෙන ගොඩක් ක්‍රේසි වැඩක්. මොකද්ද පළවෙනි එක අනුපාතයක්ද කියලා තෝරගන්න එක. වෙන්න ඕනේ. ඒ රාශි කිහිපයක් අතර ප්‍රමාණාත්මක සම්බන්ධයක් තමයි අනුපාතයක්. එතකොට ප්‍රමාණ තියෙනවා නම් තමයි අනුපාතයක් වෙන. අර මෙයාට වඩා මෙයා උසයි මෙයාට වඩා මෙයා ගණන් වලට දක්ෂයි කියවට ඒවා ප්‍රමාණ නෑ. එතකොට ඒවා අනුපාත වෙන්නේ නෑ. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට අනුපාතය ඉලක්කමෙන් දුන්නොත් අකුරෙන් ලියන විදියයි අකුරෙන් දුන්නොත් ඉලක්කමෙන් ලියන විදියයි අපි දැන් කියලා ඉවරයි. මෙන්න මේක තමයි පාඩමේ වැදගත්ම කෑල්ල. අනුපාතයක්සේ දැක්වීම කියන එක. අහගන්න මෙන්න මෙහෙමයි. අනුපාතයක්සේ දක්වනකොට උදාහරණ තුන ඉස්සල්ලා කියලා ඉන්නම් ඊට පස්සේ දක්වන විදිය අපි ඔන්න ලියාගමු. මෙන්න මේකයි ක්‍රමය. අනිවාර්යෙන්ම අනුපාතයක් දක්වද්දී එකම ඒකකයකින් දාන්න ඕනේ. ඒ කියන්නේ රාශි දෙක හෝ ලොකු වෙනකොට ඊට වඩාක් දෙනවා. ඒ තියෙන ප්‍රමාණය එකම ඒකකයකින් දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට කිව්වොත් කේක් එකක් හදනකොට පිටි සහ සීනි අතර ස්කන්ධය පිටි කිලෝ 2කට සීනි ග්‍රෑම් 500යි කියලා. වෙන්න ඕනේ අර එකක් කිලෝ වලින් දාලා අනික ග්‍රෑම් වලින් දාන්න බෑ. අනිවාර්යෙන් දෙකම ග්‍රෑම් නම් ග්‍රෑම් දාන්න ඕනේ කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් දාන්න ඕනේ. ඒක තමයි අනුපාතයක් දක්වාදී පළවෙනි වැදගත් කාරණේ. ඊළඟ එක අනුපාතයක අපි කීයටවත්ම ඒකක දාන්නේ. ඒක ග්‍රෑම්ද කිලෝග්‍රෑම්ද වැඩක් නෑ. හැබැයි ඒකක දාන්නේ හැබැයි දාන දෙකම තියෙන්නේ එකම ඒකකයකින්. ඉතින් ඒ කාරණා දෙක විතරයි දැනගන්න ඕනේ. බලමු උදාහරණයක් ඔන්න පළවෙනි එක. සුපුන් ළඟ අඹ ගෙඩි 6ක්ද කසුන් ළඟ අඹ ගෙඩි 5ක්ද ඇත. සුපුන් සහ කසුන් ළඟ ඇති අඹ ගෙඩි ප්‍රමාණ අතර අනුපාතය මේ තියෙනවා. මෙන්න අපි දාන විදිහ හොඳට බලාගන්න. සුපුන් සහ කසුන් නම් සුපුන් මේ බලන්න අනු කසුන්. ඔන්න සුපුන් සහ කසුන් අතර අපි අනුපාතය දාන්නයි යන්නේ. බලන්න සුපුන් අනු කසුන් මෙන්න මේ රාශි දෙක. බලමු. සුපුන් ළඟ අඹ ගෙඩි 6යි අඹ ගෙඩි 6යි. එහෙනම් 6 අනු කසුන් ළඟ අඹ ගෙඩි 5යි. ඔච්චරයි. එහෙනම් මෙන්න සුපුන් අනු කසුන් උත්තරේ එනවා 6 අනු 5යි. ඒකකයක් ගෙඩිද ඒව වැඩක් නැහැ. ඔච්චරයි උත්තරේ. ඉතින් පළවෙනි ගානෙම පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් ඔහොම තමයි අපි අනුපාත තීරණය කරන්නේ. ඔයාලට ඔක ලියන්න කොටුව තියෙනවා පස්සේ ලියමු. ඒක චුට්ටක් බලන් ඉන්න. බලමු උදාහරණයක් දෙක. මෙන්න වගේ දෙවෙනි උදාහරණේ. බලන්න මොකක්ද කියලා රාශි දෙක ඉස්සල්ලාම ඉඩමක දිග 600යි mද පළල 400යි mද වේ. දිග හා පළල අතර අනුපාතය. එහෙනම් දිග සහ පළල එහෙනම් මෙන්න රාශි දෙක. දිග අනු පළල. එච්චරයි. එහෙනම් කියන්න දිග කීයද? 600යි m. ඒක දාන්න එපා. 600 අනු මෙයත් හැබැයි m වලින් ඕනේ. හරියට m වලින්ම තියෙනවා. එහෙනම් එයා 400. එහෙනම් මෙන්න උත්තරය ආවා 600 අනු 400යි. තව ටිකක් ඊළඟට පාඩමේ යනකොට අපි ඉගෙන ගන්නවා මේවා සරලම ආකාරයෙන් දාන්න. දැන් ඕනනම් ඒක කිව්වොත් සරලම ආකාරයේ මේ උත්තරේ තමයි දැනට අපේ පාඩමට ඕනේ. අහගන්න. සරලම ආකාරයෙන් දානවා. ඒ කියන්නේ මේ දෙක බෙදන්න පුළුවන් නම් මොකක් හරි සංඛ්‍යාවලින් ඒ උපරිමයේ බෙදලා දාන එක. ගන්න දැන් අනුපාත මම ඔතනින් ඉවර කළා කියන්නේ ඔන්න අනුපාතයක් සේ දක්වන්න කිව්වම ඔන්න පළවෙනි කොටස මම මේ ඇති දැනට. මේකත් බලමු. එහෙනම් මේක සරලම ආකාරයෙන් දක්වනකොට මෙයා බෙදන්න පුළුවන් උපරිමයෙන් බෙදන්න ඕනේ. එතකොට ඉස්සල්ලාම කරන්නේ දෙපැත්තෙම අයින් කරන්න පුළුවන් බිංදු තියෙනවා නම් අයින් කරන්න. මෙයාගේ බිංදු 2යි මෙයාගේ බිංදු 2යි කැපිලා ගියාම මෙයා 6 අනු 4 වෙනවා. තවත් සරල කල හැකි හේතුව
6යි 4යි දෙකම දෙකෙන් බෙදෙනවා. එහෙනම් අපි කියනවා මෙයාට 3යි මෙයාට 2යි. හැබැයි ඔయిత වඩා සරල වෙන්න බෑ. 3යි 2යි දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නෑ. එහෙනම් මෙන්න අනුපාතේ සරලම ආකාරයෙන් දැක්වුවොත් 3 අනු 2යි. හිතන්න මේක අපිට 6යි 5යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් තියනවද? දෙකෙන් දෙකම බෙදෙන්නේ නැහැ, තුනෙන් දෙකම බෙදෙන්නේ නැහැ. එහෙනම් එහෙම සංඛ්‍යාවක් නෑ. මේක ඔయిత වඩා සරල කරන්න බෑ. මේ තියෙන සරලම ආකාරය තමයි. ඒක අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා. මේක මේ වෙලාවේ නිකන් කිව්වේ දැනගන්න එකක් මෙන්න අනුපාතයක් විදියට දැක්වුවා. සරලම ආකාරයව පුළුවන් තරම් බෙදලා දාන්න. යන් ඊළඟ එක මෙන්න අර කිව්ව උදාහරණ අංක 3. මොකද්ද? රාශි ඔයාට දුන්නොත් ඒ ප්‍රමාණයන් ඒකක දෙකකින් එහෙම බෑ. ඔයා එතකොට එකම ඒකකයකින් තමයි මේක දාන්න ඕන. බලන්න. කේක් සෑදීමේදී සීනි ග්‍රෑම් 500ද පාන් පිටි කිලෝ 2ද භාවිත කරයි. යොදාගත් සීනි සහ පාන් පිටි මේ පිළිවෙලට ගන්න. මෙන්න එයා කියන්නේ මට සීනි අණු පාන් පිටි. බලන්න සීනි කොච්චරක් දානවද? සීනි ග්‍රෑම් 500ක්. එහෙනම් අපි දැන් සීනි දාන්නේ ග්‍රෑම් වලින් නම් අනිවාර්යෙන් අනිත් කිනත් ග්‍රෑම් වෙන්න ඕනේ. හැබැයි ඒක දාන්නේ නැහැ. සීනි ග්‍රෑම් 500යි පාන් පිටි කිලෝ 2යි. මේ බලන්න සීනි ග්‍රෑම් 500යි පාන් පිටි කිලෝ 2යි. එහෙම බෑ. මේක එහෙම ලිව්වා නම් අනිවාර්යෙන් ඔයාලා දාන්න වැරදි. හේතුව එක මේකකයකින්. එහෙනම් මෙන්න සීනි ග්‍රෑම් 500 නම් අනිවාර්යෙන්ම පාන් පිටි ග්‍රෑම් වලින්මයි ග්‍රෑම් 2000යි. හැබැයි අපි ඒකක දාන්නේ නැහැ. ඇයි කිව්වද? හරි ඔන්න අනුපාතයක්සේ දක්වලා ඉවරයි. දැන් ඔයා දන්න හින්දා මේක සරලක් කරලා දාමු. මට කියන්න ඉස්සල්ලාම මම කිව්වේ බිංදු තියනවා නම් කපන්න පුළුවන්. මේ 3ක් නම් කපන්න බෑ. මෙහි 3ක් තිබ්බාට මෙහි බිංදු 3ක් නෑ. ඇයි මෙහි 2ක් තියෙනවා. ඒකට 2ක් මෙහෙන් කැපුවොත් එනම් 5 අණු මෙතන 20යි. තවත් ඕක නෙමෙයි. තවත් කැපෙනවා නම් තවත් බෙදන්න. එහෙනම් අපි දන්නවා 5යි 20යි දෙකම 5න් බෙදෙනවා. මෙන්න එහෙනම් 5ට 5 ඒවා 1යි. 20ට 5 ඒවා 4යි. මෙන්න ඔයාගේ සරලම ආකාරය. හරි. පැහැදිලි කියන්නේ එහෙනම් අනුපාතයක් දක්වන්නේ ඔන්න ඔහොමයි. හරි දැන් තියෙනවා මෙන්න අනුපාතයක්සේ දැක්වීමක අර සෑයූ කියලා එතනින් ලියන්න පටන් ගන්න වෙනස් පාටකින් ලියන්න. ලියන්නේ නම් මම කියන එක. මෙහිදී අදාළ රාශි අතර ප්‍රමාණයන් අදාළ රාශි අතර ප්‍රමාණයකින් එකම ඒකකයකින් යෙදිය යුතු අතර ඒකක නොදැක්විය යුතුය. ඒකක දාන්නේ නැහැ උනාට. ඒකක නොදැක්විය යුතුය. ඒකක නොදැක්විය යුතුය. හරි දැන් කරන්නේ මෙහෙමයි. ඕගොල්ලොත් මේ අනුපාතයක් විදිහට දක්වනවා කියන්නේ මේ නිල් පාටේ ලියුම ටික. ඕගොල්ලොත් පාට දෙකක් පාවිච්චි කරන්න. මේ ටික ඔක්කොම නිල් පෑනෙන් ලියලා අර මම කළු පෑනෙන් කළේ සරල කරන එකනේ. ඒක තමයි ඊළඟට මම බලන්නේ ඒත් දැන් ඔයගොල්ලන්ට පුළුවන්. ඒක වෙන පාටකින් දාගන්න. පැහැදිලි කියන්නේ නිල් පෑනෙන් ලියපු ටික ඕගොල්ලෝ නිල් පෑනෙන්ම දාන්න. මේ කළු පෑනෙන් ලියපු ඒ සරල කරන එක ඕගොල්ලෝ වෙන පාටකින් දාගන්න. හරි දැන් එහෙනම් ඔයාගේ උත්තර තුන ලස්සන ලියා ගන්න කොටු තුනක් දාලා තියෙනවා. ඒ තුනේ ගාන උත්තර තුන ලියා ගන්න පුළුවන්. මම ලියා ගන්න.
හරි. හරි. දැන් ඔන්න දැන් අපි දන්නවා අනුපාතයක් විදියට දක්වන විදිය සහ සරල කරන එකක් දන්නවා. දැන් අපිට ඊළඟට අපි ඒක ගැන ඉගෙන ගන්නත් යනවා. යන්න පිටු අංක 13. පිටු අංක 12 ඉවරයි. පිටු අංක 13ට යන්න. අපි දැනගන්න ඕනේ තුල්‍ය අනුපාත මොන අපිට තියෙනවා තුල්‍ය අනුපාත ලැබීම සහ අනුපාත සරලම ආකාරයෙන් දැක්වීම කියලා එකක්. මෙන්න මෙහෙමයි ඔයා දැනගන්න ඕනේ. මොකද්ද කොහොමද තුල්‍ය අනුපාතයක් ලියන්නේ කොහොමද අනුපාතයක් සරලම ආකාරයෙන් දක්වන්නේ කියන එක. අහන්නකො මෙන්න මේකයි කතාව. මොකද්ද තුල්‍ය අනුපාතයක් කියන්නේ ඇත්තටම තුල්‍ය භාගයක් වගේ කියන්නේ දෙන ලද අනුපාතයක හැම රාශියක්ම එකම ගානකින් ගුණ කරලා හෝ බෙදලා ලියන අනුපාත වලට තමයි අපි කියන්නේ තුල්‍ය අනුපාත කියලා. තුල්‍ය භාග වගේමනේ. මම උදාහරණයක් කිව්වොත් මෙහෙම මේ බලන්න. මෙන්න මම උදාහරණයක් කියනවා. මට 2/5ට තුල්‍ය අනුපාතයක් ලියා දෙන්න. තුල්‍ය අනුපාත දෙකක් ලියා දෙන්න. එහෙනම් අපි දන්නවා මේ රාශි දෙකම එක්ක එකම ගානකින් ගුණ කරන්න ඕනේ. එක්ක එකම මම දෙකෙන් ගුණ කරලා ලේසි විදියට ගුණ කරනවා. මම දෙකෙන්. එතකොට 2 වරක් 2 4යි 5 වරක් 2 10යි. ඔන්න දෙකම දෙකෙන් ගුණ කරලා එක තුල්‍ය අනුපාතයක් ලියුවා. තව ලියන්න බැරිද මොකද? අන්න මම තව ලියනවා. මම 5න් ගුණ කරලා. එතකොට 2 වරක් 5 10යි. 5 වරක් 5 25යි. මම 100න් ගුණ කරලා. එතකොට 2 වරක් 100 200යි. 5 වරක් 100 500යි. ඉතින් ඔන්න ඕකට තමයි අපි කියන්නේ තුල්‍ය අනුපාත ලියනවාට ඇත්තටම තුල්‍ය භාග ලියනවා වගේ තමයි. මොකද්ද? අනුපාතයක හැම රාශියක්ම එකම ගානකින් ගුණ කරලා හෝ බෙදලා මේකත් අහන්න බෙදලත් පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ඔයාලට හිතන්න මම දෙනවා 20/15. මට මේකට තුල්‍ය අනුපාතයක් ලියන්න ඕනම කෙනෙක්ට ගුණ කරලා ලියුවා කියන්නේ ඕන දෙකෙන් ගුණ කළොත් 40/30. 5න් ගුණ කළොත් 100/75. කොහොම ඕන කෙනෙක්ට ගුණ කරලා ලියන්න පුළුවන්. මම බෙදලා ලියනවා මම මේ දෙකම බෙදනවා 5න්. එතකොට 20 5න් බෙදුවාම 4යි 15 5න් බෙදුවාම 3යි නා 4/3. එහෙම බෙදලා වගේම ගුණ කරලා වගේම ඒ ඕන එකකින් ලියන මේ අනුපාත වලට අපි කියන්නේ තුල්‍ය අනුපාත කියලා. පැහැදිලිනේ පළවෙනි කාරණේ එහෙනම් තුල්‍ය අනුපාත කියන එක දැන් දන්නවා. ඊළඟට සරලම ආකාරයෙන් දක්වනවා කියන්නේ වෙන කතාවක්. සරලම ආකාරයෙන් දක්වන එක තමයි මේ අපි කලින් අර කරලා පෙන්නේ. මෙන්න ඔයාලට දැන් මම මෙන්න මෙහෙම කියන්න ඔන්න ඔයාලට දෙනවා අනුපාතය 20/90 නෙමෙයි 30/20. මේක ගන්නම් මේක මම ගන්න මෙතන අවුලක් නැහැ. මෙන්න ඔයාලට දෙන උදාහරණයක් මම ගන්නවා 30/20 කියලා. උදාහරණ එක ඔයාලට තියෙන්නේ 30/20. මේ පැත්තට ඊතලයක් දාලා තියෙනවා මොකද්ද? තුල්‍ය අනුපාතයක් ලියන්න. තුල්‍ය අනුපාතයක්. මේ පැත්තට කියනවා සරලම ආකාරය ලියන්න. සරලම ආකාරය. බලන්න එහෙනම් තුල්‍ය අනුපාතයක් ලියනකොට දැන් අපි දන්නවා ඕන තරම් ලියුවෙන් එකයි ඕනේ. ගුණ කරලා හෝ බෙදලා මම ගුණ කරලා ලිව්වොත් 30 ඒවා දෙකක් 60යි 20 ඒවා දෙකක් 40යි. කොහොම තවත් ඔන්නම් ලියගොන අපි මේ පැත්තට තුනක් විතර ලියාගෙන යන්න. තව ඔන්න මම දෙකම 5න් බෙදුවොත් 30 5න් බෙදුවාම 6යි 20 5න් බෙදුවාම 4යි. ඔන්නම් 10න් බෙදන්නේ ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔන්නම් 100න් ගුණ කරන්නේ ඒත් ප්‍රශ්නයක් නැහැ. තුල්‍ය අනුපාත ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි සරලම ආකාරය කියන්නේ සරලම ආකාර කරන්න බෑ ගුණ කරලා ඒක කරන්නේ බෙදලාමයි. මෙන්න ඔයාට තියෙන අනුපාතය මොකක්ද? 30/20 නම් ඔයා කරන්නේ බෙදන්න පුළුවන් ලොකුම ගාණෙන් බෙදනවා. මේ 30යි 20යි දෙකම 10න් බෙදලා. එතකොට 10න් කොට මෙයාට 3යි මෙයාට 2යි. එහෙනම් උත්තරේ එනවා 2/3/2යි. මේක සරලම ආකාරයද කියලා බලන්නේ මෙහිමයි. සරලම ආකාරය නම් මේ දෙක ආයෙ බෙදෙන්න බෑ. බලන්න 3යි 2යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. එහෙනම් හරි මේක සරලම ආකාරය තමයි. ඉතින් එච්චරයි. බලමු උදාහරණාංක 2. මෙන්න තියෙන්නේ කොහොමද 12/98. 12/98. මෙන්න තුල්‍ය අනුපාතය. තුල්‍ය අනුපාතය නම් දැන් හැමෝටම පුළුවන්. එකයි ඕනේ එක දෙකක් නෙමෙයි ඕන තරම් නෙමෙයි. මම දෙකෙන් ගුණ කළොත් 24 ගුණ කිරීම 16. මම 10න් ගුණ කළොත් බිඳුව එන්නේ 120 ගුණ 80. ඔය විදිහට දෙකක් ඇති. මෙන්න සරලම ආකාරය එහෙමනම් සරලම ආකාරය කියන්නේ බෙදන්න පුළුවන් ලොකුම ගාණින් බෙදන්න. බලන්න ඔයාලට පේන විදිහට බෙදන්න. 12යි 8යි දෙකම බෙදන්න පුළුවන් 4ෙන්. එතකොට 12ට 4 ඒවා 3යි 8ට 4 ඒවා 2යි. ඒත් එන්නේ අර උත්තරෙමයි
3යි 2යි ඔයිට වඩා බෙදෙන්නේ නැහැ 3 2යි. පැහැදිලි වෙන්න ඕනේ. මේ අහන්න ඔයාලට දුන්නොත් ගාණක් මෙහෙම 45 90 60 කියලා. සරලම ආකාරයෙන් දක්වනකොට අර ඔයාට එකපාරට ලොකු එකක් පෙවුනේ නැත්නම් ඔයා පේන එකෙන් බෙදලා. ඔයාට දැන් ඔන්න මට නම් පේනවා මේ දෙකම 15 බෙදලා. හැබැයි ඔයාට ඒක පේන්නේ නැහැ. හැබැයි ඔයාට පේනවා මේක 5න් බෙදලා. මම ඉස්සෙල්ලා 5න් බෙදලා ඉන්නවා. එතකොට 45ට 5 ඒවා 9යි 12 60ට 5 ඒවා 12යි. හැබැයි මේක නෙමෙයි උත්තරේ. හේතුව මේක සරලම ආකාර නෙමෙයි. ඇයි? 9යි 12යි තායිත් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. මෙන්න 9යි 12යි දෙකමත් බෙදෙනවා ආයේ 3යි. 9ට 3 ඒවා 3යි 12ට 3 ඒවා 4යි. දැන් බලන්න 3යි 4යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් තියනවද? නෑ. එහෙනම් හරි. මේක තමයි සරලම ආකාරය. බෙදන්න පුළුවන් උපරිමයට බෙදලා තියෙන්නේ උතන. මොකද ඒකයි කියන්නේ. අර මේ උත්තරේම කාට හරි පේනවා නම් එකපාරට මේ 45යි 60යි දෙකම බෙදෙන ලොකුම සංඛ්‍යාව 15. 45ට 15 ඒවා 3යි 60ට 15 ඒවා 4යි කියලා එක පියවරෙන් ගත්තත් කිසි ප්‍රශ්නයක් නෑ ලකුණු හම්බ වෙනවා. එහෙම පේන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පේනවා මට පේනවා මේක 5න් බෙදෙනවා. එහෙනම් 45ට 9යි මෙයාට 12යි. හැබැයි දැන් බලනවා 12යි 9යි ආයි බෙදෙන්නේ නැද්ද කීයෙන්? බෙදෙනවා. එහෙනම් මේක සරලම ආකාර නෙමෙයි. මා 3ෙන් බෙදෙනවා නම් ආයි පාරක් වෙනවා 3ෙන් බෙදුවා. එතකොට 3 4යි ආයි බලන්න 3යි 4යි කීයෙන් හරි බෙදෙනවද? නෑ. අන්න එහෙනම් මේක තමයි සරලම ආකාරය. හරිද? අදින් ඔය තුන හරි. දැන් ඉතින් වෙන්න ඕනේ අපි මේ තුල්්‍ය අනුපාත කියන එක ඉස්සරහින් ලියමු. තුල්්‍ය අනුපාත ඉස්සරහින් තරුවක් දාලා වෙන පාඩකින් ලියන්න. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. දී ඇති අනුපාතයක සෑම රාශියක්ම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තුල්්‍ය අනුපාත ලියනු ලබයි. තුල්්‍ය අනුපාත ලියනු ලබයි. තුල්්‍ය අනුපාත ලියනු ලබයි. හරිද? හරියටම ඔයාලට තේරෙන්න ඕනේ තුල්්‍ය අනුපාත නම් ಗುಣ කරලත් පුළුවන් බෙදලත් පුළුවන් එකක් දෙකක් නෙමෙයි 100ක් වුණත් ලියන්න පුළුවන්. හැබැයි සරලම ආකාරයෙන් බෑ. සරලම ආකාර එකයි තියෙන්නේ. මොකද්ද? එතකොට ඒ තියෙන රාශි දෙක හෝ කීපය දෙකයි ඔයාලට තියෙන ඒ තියෙන රාශි දෙකම එකම ගාණකින් බෙදලා. ඒ කියන්නේ බෙදන්නෙත් ඔයාලට පුළුවන් දෙකම බෙදන ලොකුම සංඛ්‍යාවක්. අර එහෙම එකපාරට පේන්නේ නැත්තම් තමයි. දැන් ඔයා හිතන්න තවත් පාරක් උදාහරණයක් කියන්නම්කො. මෙන්න මේ 120 80 කියන්නේ මට පේන්නේ නැහැ මේක කීයෙන්ද එකපාරට කීයෙන්ද බෙදෙන්නේ කියලා. හැබැයි ඔයාලට පේනවා මම මේකේ බිංදුවට බිංදුව කැපිලා ඔයාලට 12 කරගන්න පුළුවන්. දැන් තව පේනවා මේ දෙක ආයෙ බෙදෙනවා 4ෙන් 12ට 4 ඒවා 3යි මෙයාට 4 ඒවා 2යි 3 2යි 3යි 2යි ආයෙ බෙදෙන සංඛ්‍යාවක් නම් නෑ. අන්න හරි. මෙන්න මෙයාගේ සරලම ආකාරය කියලා ඉවර කරන්න. පැහැදිලි එකයි මම කියන්නේ. ඒ එකපාර ලොකුම සංඛ්‍යාව පේන්න ඕනේ නෑ. එහෙම නොවුනත් කමන්නේ. ඔයාට පුළුවන් විදිහට බෙදාගෙන ගියා. එයා අන්තිමට බෙදෙන්නේ නැති සංඛ්‍යා දෙකක් වෙනකම්ම සුළු වේ යුතුයි. මෙතනත් දැන් ඕන නම් ආයෙත් මේ නිකන් මේවා කියන්නේ. ඔයාට මේක මට පේන්නේ නැහැ 4ෙන් බෙදෙනවා. ඒක මට පේනවා මෙයා 2ෙන් බෙදේ. බලමු මෙයා 2ෙන් බෙදලා මෙන්න 12ට 2 ඒවා 6යි 8ට 2 ඒවා 4යි. ආයි පාරක් ගලවුවාම 6යි 4 අයත් ආයි 2ෙන් බෙදෙනවා. එහෙනම් මෙන්න 3යි මෙන්න 2යි වාට 3 2 අවසානට එනවා. ඉතින් ඒක ඔයා පියවර කීපයකින් ගත්තත් කමක් නැහැ. නැත්තම් කවුරු හරි කියනවනම් මේක එකපාරම මට පේනවා 40 180 120යි 80යි දෙකම 40 වෙනවා 40 මෙන්න 120ට 40 ඒවා 3යි 80ට 40 ඒවා 2යි. ඔන්න උත්තරය 3ම 2යි. ඉතින් කවුරු හරි මේක එක පියවරෙන් ගත්තත් කමක් නැහැ. මෙහෙම පියවර ගොඩකට ගිහලා සරලම ආකාරයකට ගත්තත් කමක් නැහැ. හරිනේ?
හරි ඔන්න තුල්‍යානුපාත දැන් හරි එහෙනම් ලියන්න සරලම ආකාරය කියන එකෙන් තරුවක් දාලා වෙන පාඩේ කියන ලිව්ව පාඩේ ලියන්න එපා වෙන පාඩේ ලියන්න. සරලම ආකාරය කියන එකෙන් තරුවක් දාලා ලියන්න. අනුපාතයක අපි රාශි දෙකක් කියලා කියනනම් ඔයාලා ඊට වඩා ඒවා යන්නේ නැති හින්දා අනුපාතයක රාශි දෙකම බෙදිය හැකි විශාලම සංඛ්‍යාවෙන් බෙදා ලියනු ලබන අනුපාතය එකන තියෙන අනුපාතය කරන්න අනුපාතය මුල් අනුපාතයේ සරලම ආකාරයයි හරිද? හරි. එහෙමනම් දැන් ඕගොල්ලන්ට වැඩේ පැහැදිලි. උදාහරණ දෙක අපි දාගත්තද මේක? නෑ නේද? ඉක්මනට විනාඩියක් දෙන්නම් මේක දාගන්න. තුල්‍ය අනුපාත කියන එක තියෙනවනේ. ඔයගොල්ලන් තියෙන මේ දෙක ලියා ගන්න විතරයි සරලම ආකාරයේ මේක. මේ දෙක ලියා ගන්න මේක. මේ තියෙන උදාහරණ වලට ඉක්මනට දාන්නේ දෙක. හරිද? මේක ලියා ගන්න දෙයක් නෑ. මේ දෙක විතරයි ලියා ගන්න කිව්වේ මේක මගනවා. හරි. දැන් එහෙනම් අනුපාත සරලම ආකාරයක් දන්නවා. තුල්‍ය අනුපාත ලියන්නත් දන්නවා. හරි දැන් ඉතින් සරලම ආකාරයක් දන්නවා තුල්‍ය අනුපාත ලියන්නත් දන්නවා. අන්න දැන් ඔයගලන්ට තියෙන 13 පිටුවේ අභ්‍යාසය කරන්න බලන්න. 13 පිටුව තියෙනවා. පහත දැක්වෙන එක් අනුපාතයේ තුල්‍ය අනුපාතයේ බැගින් ලියන්න. එතකොට මෙතනින් මේ යටින් ලියන්න. ඒක මට කමන්නේ ඔයා ගුණ කරලා ලිව්වත් බෙදලා ලිව්වත් ඔයාට කැමති ඕන එකක් මෙතෙන් ලියන්න පුළුවන්. හරිනේ? හරි එතකොට ඒක හරිය ළඟට මෙන්න තියෙනවා. පහත එක් අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න. එතකොට ඔයාට ගුණ කරලා ලියන්නම් බෑ. බෙදලම බෙදන්නත් පුළුවන් තරම් බෙදනවා. දැන් මොනවා ඒක උදාහරණයක් මම කිව්වොත් උදාහරණ අංක 3 තියෙනවා. 56 × 21. මේ වාන් 56 × 21. ඔයා බලන්න ඕනේ මේ දෙකම බෙදෙන සංඛ්‍යාවක්. ඔයා හිතුවොත් කීයෙන්ද බෙදෙන්නේ කියලා. මේ දෙකම 7ෙන් බෙදෙනවා. එතකොට බැලුවොත් 56ට 7 ඒවා 8යි. 21ට 7 ඒවා 3යි. තවත් ඉවරද කියලා හරියට බලන්න 8යි 3යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. හරි එහෙමනම් උත්තරේ එනවා උච්චරයි 8/3 තමයි සරලම ආකාරය. එහෙනම් පුළුවන් කරන්න හැමෝටම ඉස්සල්ලාම බිංදු තියනවා නම් බිංදු අයින් ගන්න. දැන් මම මේ නිකන් මේක කියන්නම්. 80 90 60 කියලා තියනවා කියන්නකො. 80 90 60 කියලා තියනවා නම් ඔයාට ඉස්සල්ලාම තියෙන බිංදු අයින් කරන්න. එතකොට එහෙනම් තියෙනවා 8/6.
එතකොට හරි. ඒ ඉවර නෑ හැබැයි 8යි 6යි දෙකෙන් බෙදෙනවා දෙකෙන්. මෙතනට 4යි මෙතනට 3යි. ඉතින් ඒ විදිහට මේක ගානක් නෑ. ඒ විදිහට ඔයා කරන්න ඕනේ. හරි එහෙනම් ඒ සරලම අනුපාත 6ත් මෙතනින් ඔයා ලියවෙන්න ඕනේ. ඒක එක පියවරෙන් ලිව්වත් කමන්නේ. බෙද කියලා පියවර 2 3කින් ලිව්වත් කමක් නෑ. හරි ඔන්න. එතකොට 13 යට තියෙනවා ඔයාට කරන්න අභ්‍යාසයක්. හරි ඊළඟට එන්න පිටු අංක 14 මේ අපි කලින් කරපු එක ඒකත් ඔයාට තියෙන අභ්‍යාසයක්. මම ඒකේ ගණන් දෙකක් හදලා පෙන්නන්නම්. ඉස්සල්ලාම නම් බලන්න දෙවනි ගාන නෙමෙයි දෙවනි ගාන නෙමෙයි තුන්වෙනි ගාන. බලන්න අම්මා පරිප්පු 500යි ජීද තාත්තා පරිප්පු 2යි kg ද මිලදීගෙන ආවෝය. දෙදෙනා විසින් ගෙන එන ලද පරිප්පු වල ස්කන්ධ අතර අනුපාතය සොයන්න. මේ අහන්නේ නම් මෙන්න මම කියනවා. කවුද කියන්නේ? අම්මා අනු අනිත් කෙනා කවුද? තාත්තා. අම්මා අනු තාත්තා කොහොමද තියෙන්නේ? අම්මා 500යි ජී. අනු තාත්තා තියනවා කිලෝ 2යි කියන්නේ 2000යි. එහෙනම් මෙන්න 500 අනු 2000. මේක තමයි අනුපාතයක් විදිහට. ඇත්තටම ඔය ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. ඒ වුණාට අපි දැන් දන්නේ හින්දා මේක සරලමාකාරයෙන් දාලා දාමු. සරලමාකාරයේ දාද්දි සරල කරන්නකො එනවා. බිංදු දෙකට බිංදු දෙක කැපුණාම 5 අණු 20 වෙනවා. එතකොට මොකද වෙන්නේ? 5ට 5 ඒවා 1යි 20ට 4යි. එහෙනම් මෙන්න අවසානට හරිම උත්තරේ සරලමාකාරයෙන් එනවා 1 අණු 4යි කියලා. පැහැදිලිනේ කියන විදිය. හරිනම් ඔය විදියට ඔයාට කරා යන්න පුළුවන්. ප්‍රශ්න අංක 5 චුට්ටක් ඕනනම් කිව්වොත් A හා B යන භාජනවල ඇති ජල ප්‍රමාණ අතර අනුපාතය. නම් අපි දාන්නේ මොකක්ද? A අණු B. ප්‍රමාණය දාන්න. මෙන්න ප්‍රමාණය A වල එකම ඒකකයකින් දාන්න ඕනේ. එහෙනම් ඔක්කොම ml වලින් තමයි දාන්න වෙන්නේ. 1L 450යි ml කියන්නේ 1450යි ml. අණු 2L කියන්නේ 2000යි ml. ඒක අවසානට දාන්නේ. ඔන්න අනුපාතය හරි. දැන් සරල කරන්න. මේ බිඳුවට මේ බිඳුව කැපුණාම 145 අණු 200 වෙනවා. මෙතන කපලා දාන්න එපා. මේ හිතෙන් කපලා දාන්න. දැන් 145යි 200යි ඔයා බලන්න ඕන දෙකම බෙදෙන සංඛ්‍යාව. බලන්න 5න් බෙදෙනවා ඇති. බෙදලා බලන්න 5න් 14ට 5 ඒවා 2යි 4ක් ඉතුරුයි 45ට 9යි. මෙතනට 200ට 5 ඒවා 2ට නෑ 20ට 4යි බිඳුවයි. 29යි 40යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. නම් උත්තරේ එනවා 29 අණු 40. හරි මේ විදිහට කරන්න පුළුවන්. එහෙනම් අනුපාතේ දාලා සරලම ආකාරයෙන්ුත් දාලම දාන්න. පෙලක් ඒවා සරල වෙන්නේ නැති ඒවා තිය. දැන් මම කිව්වොත් උදාහරණ දෙවනි ගාන ඍජු කෝණාශ්‍රයේ ඉඩමක දිග 75 m පළල 37 m ද විය. එහි දිග හා පළල අතර අනුපාතය. මම කියනවා දිග අණු පළල වෙන්න ඕනේ මේ 75 අණු 37. බලන්න 75යි 37යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. නම් ඔයාගේ උත්තරේ එනවා 75 අණු 37 කියලා විතරක්. ඇයි? දෙකම බෙදෙන සංඛ්‍යාවක් නැති හින්දා. හරි එහෙනම් ඒ විදිහට තමයි කරන්න ඕනේ. ඔයා කරන්න ඕනේ එතකොට දැන් පිටු අංක 14 තියෙනවා ගණන් 5ක්. ඒක සහ පිටු අංක 15 තියෙනවා 8 වෙනි එක වෙනකම් මේ අනුපාතික කියන තැනට එනවා. අනුපාතික වලින් පස්සේ ඒවා ඕනේ නැහැ. අනුපාතික වෙනකම් ගණන් 8 හදන්න ඕනේ. ඊට පස්සේ මෙතන පිටු අංක 13 අපිට පොඩි කැලලක් ඉතුරුනා. ඒකේ අභ්‍යාසෙත් දැන් කරන්න ඕනේ. පිටු අංක 13 අර යටම තියෙන අභ්‍යාසෙ. හරි දැන් ඒ ටික තමයි තියෙන්නේ. එතකොට අනුපාත පාඩමේ පළවෙනි කොටස ඉවරයි. එතකොට අනිත් වීඩියෝ එකෙන් අනුපාතික කියන කොටස කළාම මේ ටියුට් එකෙන් සම්පූර්ණයෙන් ඉවරයි. හරි එහෙනම් මේ වෙලාවේ වීඩියෝ එක බලලා ඉවරන ගාම අභ්‍යාසෙත් කරලාම ඉවර කරන්න. හරි ආයිබෝවන්.